समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්ම රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝ රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. උතුම් වූ මහා සංඝ රත්නයේ අවසරයි. අද දවසේදී net fm ගුවන් විදුලිය ඔස්සේ ඉරිදා සන්ධ්‍යාවෙහි ශ්‍රවණය කරන මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නටයි අපි බලාපොරොත්තු වන්නේ. අද දවසේදී පින්වත් හැම දෙනාටම ඊ타ත්ම වටින කරුණු ටිකක් මේ net නාලිකාව ඔස්සේ ඔබට දේශනා කරන්නට අප බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අපි මේ ධර්මානුශාසනාව තුළින් ඔබට දේශනා කරන කාරණාව මතක් කරන්නට කලින් හැමදාම වගේම අපි පළමුවෙන්ම පින් අනුමෝදන් කළ ආශිර්වාදේ කරමු. ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ අවසරයි පින්වත් බණ්ඩාරවෙල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට අදත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. මේ ධර්ම දානමේ උදාර පින්කමේ අනුහසින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් සේවාවක් කළා නම් ඒ සේවාවේ ආනුභාවයෙන් උන්වහන්සේට නිරෝගී සුවය ළඟා කරගන්නට ශක්තිය ලැබේවා. නැවතත් ධර්ම දක්ෂිනාවෙන් ධර්මානුශාසනාවන් පවත්වන්නට උන්වහන්සේට කායික සුවය මානසික සුවපත් භාවය ලැබේවායි කියන ප්‍රාර්ථනාව අපි පළමුවෙන්ම සිද්ධ කරමු. අද මේ ධර්ම දක්ෂිනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කළුතර දකුණ පලාතොට ආසිරි උයනෙහි පදිංචි කේ.ජේ. පාලිකා දමයන්ති මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. එමනම් ඒ ඇත්තන්ට අපි ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අදිටනින් අදත් අපි මේ උතුම් දේශනාව ආරම්භ කරමු. ඔබ හැම දිනාටම මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන්ම මේ දේශනාව ශ්‍රවණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියා අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමින් අද මේ දේශනාව අපි ආරම්භ කරමු. මම ඔබට දේශනාව සිහිපත් කරන්නට කලින්ම පුළුවන් නම් ඔබට A4 ප්‍රමාණයේ කඩදාසි කොලයකුත් පෑනකුත් ළඟ තබාගෙන මේ දේශනාවට සම්බන්ධ වෙන්න. මම හිතනවා මේ දේශනාව ඔබට එවැනි කාර්යයක් එක්ක අද මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට හැකියාවක් ලැබේවි කියලා. එනිසා මුලින්ම සිහිපත් කළේ එයයි. නැත්නම් කරුණු දක්වද්දී ඔබ කලබලේ එවැනි දේවල් සොයන්න ගනීවි. එනිසා මුලින්ම දේශනාව යන අතර කාලය තුල හැකිනම් CR පොතක් වැනි පොතක් ඔබට පුළුවන් නම් ළඟ තබා ගන්න. එසේ නැත්නම් A4 ප්‍රමාණයේ කොලයක් ඔබට ළඟ තබා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මේ දේශනාවත් එක්ක මට තව ඔබට ප්‍රායෝගික දෙයක් සිහිපත් කරන්න හිතුනේ.
අපි ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව තුළින් වෙනදා සිදු කරන ධර්මදේශනාවකට වඩා ටිකක් වෙනස් ආකාරයකට මේක කරන්නට අදහස් කළා. එසේ කරන්නට හේතුව තමයි පිටුතුනේ අපිට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් එහාට ගිහිල්ලා නිවන් මඟට යන්නට බෑ. එහෙමනම් ඉස්සර වෙලාම පින්වතුනි අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියට තේරුම් අරගෙන ඉන්නට ඕන. ඒ නිසාම තමයි ඔබ මේ net නාලිකාව ඔස්සේ මෙත්නෙත් පාමුල, සිත්නෙත් අසපුව, ධර්ම දක්ෂිනා මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා අවබෝධය ලබා ගන්නේ. ඒ වගේම තමයි මම සිහිපත් කරන්නේ ඒ ධර්ම කරුණු අපි එකින් එක ගොනු කර ගන්නට ඕන. ඒ නිසාම තමයි අපි ඔබට වටින දේශිකානන් වහන්සේලා මේ net නාලිකාව තුලින් ඔබට ධර්ම දේශනා කරන්නට වඩම්වල දෙනවා. ශ්‍රවණය කරන්නට වඩම්වල දෙනවා. ඒ අතර කාලය තුල ඔබට පුළුවන් ඒ කෙරෙන වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න. මා දන්නා පමණින් net නාලිකාව ඔස්සේ ඔබට ඒ වටින ධර්මය දායාද කරන වෙලාවේ ඔබට පුළුවන් ඒ කරුණු කාරණාවන් මනාවට අවබෝධ කරගන්න. ඒ වටිනකම ඔබට මේ net නාලිකාව ඔස්සේ නිරන්තරයෙන්ම ලබා දීමට කටයුතු කරනවා. එතකොට ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ හරහා තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගෙන සසරින් එතර වීමේ මාර්ගය පාදා ගන්න. මොකද මම මේ කරුණු වැඩිපුර කියන්න යන්නේ අපට කාල වේලාව ගොඩක් මදි වෙන නිසා. ඒ නිසා ඔබ මේ කියන ක්‍රමවේදයන් ඔස්සේ මේ ධර්ම කරුණු වටහා ගන්න උත්සාහ කළොත් මා හිතනවා ඔබට මේ ධර්මයේ ගමනක් යන්න නම් අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබට දීර්ඝ දේශනාවක් කොටස් වශයෙන් දේශනා කරගෙන යන්නේ. ඒ නිසා ඔබ මේ දේශනාවල් පිළිවෙලකට ශ්‍රවණය කරන්ඩ නැත්තං එකක් හරි මග හැරුණොත් ඉදිරි දේශනාවල් ඔබට අවබෝධ කර ගැනීමේදී ටිකක් අපහසුතාවයකට පත්වන්නට පුළුවන්. බැරිකමක් නෑ. නමුත් මුලින් දේශනාව මග හැරුණොත් ඔබට ටිකක් දේශනාව අවබෝධ කරගන්නට අමාරු වෙන්නට පුළුවන්. එනිසා නොකඩවා මේ ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ඉරිදා සිදු කරන දේශනාව ඔබ ඒ විදියට පිළිවෙලකට ශ්‍රවණය කරගෙන යන්න. එතකොට ඔබට පුළුවන් මේ ධර්ම කරුණු එකින් එක වටහා ගන්නට. අපිට ගොඩක් දෙනෙක් සිහිපත් කළා මේ සූත්‍ර සොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා කියලා. මම ඈතන්ට අන්තර්ජාලය හරහා ඔබට බාගත කරගැනීම පහසුකමක් තියෙනවා නම් ඔබ අන්තර්ජාලයේහි aatapi.org කියන ලිපිනයට පිවිස ඔබට පුළුවන් ත්‍රිපිටකය බාගත කරගන්න. නොමිලේ එම සේවාව ඔබට එවැනි ස්ථානයන් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට ඔබට පුළුවන් එතනට ගිහිල්ලා දීඝනිකායේ 3 වෙනි පොත ඒක දීඝනිකායේ පොත් ටික පිළිවෙලකට තිබෙනවා. සියලුම පොත් ටික පිළිවෙලකට තිබෙනවා. දීඝනිකායේ 3 වෙනි පොත බාගත කරගෙන. මොකද අපි කතා කරන අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන එතනින් බාගත කරගෙන එහි 136 වෙනි පිටු අංකය එහි යට පිටු අංක සටහන් වෙලා තිබෙනවා. 136 වෙනි පිටු අංකය තෝරාගෙන ඔබට පුළුවන් මේ දේශනාව ශ්‍රවණය කරන ගමන්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්න. එමනම් එවැනි වැඩපිළිවෙලක් තුලින් ඔබට පුළුවන් නම් මේ දේශනාව අවබෝධ කරගන්න තවත් වටිනාකමක් එහි අපිට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි, එහෙමනම් අද දවසේ ඔබට සාකච්ඡා කරන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අපි අදත් සාකච්ඡා කරනවා. එමනම් මේ දේශනාව තුලින් ඔබට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළ ආකාරයට මේ දේශනාව අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අපි ඉගෙන ගන්න හේතුව මොකද්ද? මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අපි අවබෝධ කරගන්නට හේතුව තමයි මම මේක ඔබ කියන විදියට හරියට කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ප්‍රතිඵලය ලබන්නට පුළුවන්. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල් ගණනාවක්ම සමස්ත දේශනාවල් වල තිබෙන බොහෝ කරුණු අවබෝධ කරගන්නට මේ අග්ගඤ්ඤ සූත්‍රය හරහා සිදු කෙරෙන විවරණය තාමත්ම වටිනවා. දැන් අපිට ධර්මයේ තිබෙන සමහර කරුණු පිළිබඳව යම් සැකයන් තිබෙනවා. විචිකිච්ඡාවක් ඇති වෙනවා. මේවා මෙහෙම වෙන්න පුළුවන්ද?
එවැනි සැකයක් නැති වෙන. ඒ සැකය ඇති වෙන්නේ පින්වතුනි වෙන මුකුත් නිසා නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමවේදෙට මේ ධර්ම ඉගෙන ගන්න නැති නිසා. එතකොට මේ අග්ගඤ්ඤ සූත්‍රය ඉගෙන ගන්නේ අපි මේක තේරුම් ගන්නේ වෙන අන් කිසිම දෙයක් නිසා නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ බොහෝ දේශනා අවබෝධ කරගන්න මේන් ඉදිරිපත් කරන කරුණු අපට ගොඩක් වටින නිසා. එනිසා ඔබ මේ කියන ක්‍රමවේදයට කරගෙන යන්න. එතකොට ඔබට පුළුවන් මේ දේශනාව මනාවට අවබෝධ කරගන්න. නැවතත් මම දේශනා කරපු දේශනාවල් වල තාරාංශ වශයෙන් කොටස් කිහිපයක් ඔබට පැහැදිලි කරන්නම්. අග්ගඤ්ඤ සූත්‍රය ආරම්භ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදයේහි පූර්වාරාමී වැඩ වාසය කරනකොට එහි සිටියා වාසෙට්ට කියලා සාමණේරයන් වහන්සේ නමක්. ඒත් එක්කම හිටියා භාරද්වාජ කියලා සාමණේරයන් වහන්සේ නමක්. මොවුන් දෙදෙනාම බ්‍රාහ්මණ ආගමින් ආපු දෙපළක්. ඒ දෙපළ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. නමුත් දෙදෙනාටම උපසම්පදාව ලබා දුන්නේ නැහැ. මොකද අපි ඔබට සිහිපත් කළා අන්‍ය වූ ආගමික කෙනෙක් ඇවිල්ලා ශාසනය පැවිදි වුණොත් ඔහුට දෙනවා පරිවාස කාලයක් කියලා පිරිවෙස් කාලයක්. ඒ කියන්නේ මේ ශාසනය ගැන පුහුණු කරන්න අවුරුදු කිහිපයක පරිවාස කාලයක් ලබලා දෙනවා. එතකොට ඒ කාලය තුල මේ ශාසනයේ කුමක්ද කියන එක ඉගෙනගෙන ඔහුට පුළුවන් මේ ශාසනය ඉදිරියකට ගමනක් යන්න. ඉතින් මේ වාසෙට්ට සහ භාරද්වාජ කියන සාමණේරයන් වහන්සේලා දෙනම ආන්නේ වගේ පිරිවෙස් කාලයකට පත් වෙලා හිටපු දෙපළා. භාග්‍යවතුන් වහන්සේ මේ මිගාරමාතු ප්‍රාසාදයේහි සක්මන් කර කර ඉන්නකොට ඒ ප්‍රාසාදයෙන් බැහැලා ප්‍රාසාදයෙන් වැටෙන තෙවණැල්ලේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කර කර ඉන්නකොට මේ දෙනම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේක ධර්ම කතාවක් කරන්න සුදුසු වේලාවක් යයි කියලා හිතලා ධර්ම කතාවක නියැලුණා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ අහනවා කොහොමද වාසෙට්ටය ඔබගේ පෙර ආගමේ බ්‍රාහ්මණ කුලයෙන් කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර? ඔවුන් හමුුණෙන් පස්සේදී ඔබට දොස් කියනවද? කොහොමද ඔවුන් පරිභව කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි අඩුපාඩුවක් නැතුව අපිට බණිනවා කියලා. මම ඔබට අඩුපාඩුවක් නැතිව බණින ක්‍රමවේදයක් දේශනා කරා. තස ආක්‍රෝෂ වස්තුව කියලා වස්තුවක් කරුණු 10ක් තිබෙනවා. ඒ කරුණු 10න් පිටුතුනි අඩුපාඩුවක් නැතුව බණිනවා. අඩුපාඩුවක් නැතුව බණිනවා කියනකොට ওই කරුණු 10න්ම බණින්න ඕන. එතකොට මේ අඩුපාඩුවක් නැතුව බණිනවා කියලා කිව්වෙන් පස්සේදී අහනවා කොයි විදියකටද අඩුපාඩුවක් නැතුව බැන්නේ කියලා. ඒ වෙලාවේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි බමුණය වෙලා අපට කියනවා බ්‍රාහ්මණ ආගම තමයි ශ්‍රේෂ්ඨ ආගම. බ්‍රාහ්මණ වර්ණය තමයි ශ්‍රේෂ්ඨ වර්ණය. අනිත් වර්ණයෝ හීනයි කියලා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා නුඹලා මේ වගේ වටින ආගමක් තියෙද්දි බ්‍රාහ්මණයෝන්ගේ පුත්‍රයෝ වෙච්ච මහා බ්‍රහ්මයාගේ උරහිසින් උපන් මහා බ්‍රහ්මයාගේ මුවින් උපන් මහා බ්‍රහ්මයා දායාද කරගෙන ඉන්න නුඹලා ඒ වටින ශ්‍රේෂ්ඨ ආගම තියෙද්දි ඒ වර්ණේ තියෙද්දි නුඹලා ගියා හීන වූ වර්ණයකට. ඒ කියන්නේ අපේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට දොස් කියන්නේ හීන වර්ණයකට ගියා කියලා. එතකොට වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි අපිට ඔන්නෝයි විදියට තමයි පහත් කොට බ්‍රාහ්මණයෝ දොස් කියන්නේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා වාසෙට්ටය ඔය බමුණෝ ඒකාන්ත වශයෙන්ම පැරණි කතාව නොදන්නා නිසායි ওই විදියට දොස් කියන්නේ. ඒ කතාව වුන්ට අමතක වෙලයි ওই විදියට දොස් කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළා වාසෙට්ට බමුණු කියනවා නම් ඒ වර්ණ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ මුවින් කියලා. ඇයි අහනවා වාසෙට්ට බ්‍රාහ්මණයෝ බිරින්දෑවරු විවාහ කරගන්නේ. ඒ බිරින්දෑවරු ඔසප් වෙන්නේ ඇයි කියලා අහනවා. ඒ බිරින්දෑවරු ගැබ් ගන්නේ ඇයි කියලා අහනවා. ඒ බිරින්දෑවරු දරුවෝ වදන්නේ ඇයි කියලා අහනවා. ඇයි අහනවා ඒ බිරින්දෑවරු දරුවන්ට කිරි දෙන්නේ. එතකොට මහා බ්‍රහ්මයාගේ මුවින් උපන්නා නම් ඔය කියන වර්ණයන් ඇයි අහනවා පැමිණියෝ මේ ලෝකයට දරුවන් බිහි කරන්නේ.
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා වාසෙට්ටය ඒකාන්ත වශයෙන්ම මහා බ්‍රහ්මයාට ඔවුන් කරන්නේ නින්දාවක්. බොරුවක් කියමින් මහා බ්‍රහ්මයාව නින්දාවට පත් කරනවා. එනම් මහා බ්‍රහ්මයාගේ මුව මහා බ්‍රහ්මයාගේ ශරීරය ස්ත්‍රී යෝනියකට සමාන කරලා තමයි ඔවුන් අපහාස කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ අර බමුණන් කියන කතාව වාසෙට්ට සාමණේරයන් වහන්සේට අවබෝධ වෙන පරිදි පෙන්වලා දෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි මේ ලෝකේ වර්ණ හතරක් ඉන්නවා. ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර. ඔය කියන වර්ණ හතරෙම ශ්‍රේෂ්ඨයත් ඉන්න පුළුවන්, හීනයත් ඉන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඔය කියන වර්ණ හතර අතර ශ්‍රේෂ්ඨය හීනය හඳුන්වන්නේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම්, සොරකම් කරනවා නම්, කාමී හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, හිස් වචන කියනවා නම්, පරුස වචන කියනවා නම්, කේලම් කියනවා නම්, අවිද්‍යා, ලෝභය, මිත්‍යා දෘෂ්ටිය වැනි ක්ලේශ තියෙනවා නම් ආන්නේ කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ හීන වූ කෙනා. ඒවා නොකර වැළකීලා ඉන්නවා නම් ආන්නේ කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ශ්‍රේෂ්ඨ වූ කෙනා. එතකොට කියනවා වාසෙට්ට ඔය බමුණෝ විසින් හඳුන්වන වර්ණ හතරෙම හීනයත් ඉන්න පුළුවන්, ශ්‍රේෂ්ඨයත් ඉන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව ඉදිරියට පෙන්වලා දෙනවා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ අර වාසෙට්ට සාමණේරයන් වහන්සේට සිහිපත් කරනවා වාසෙට්ටය ඔය කියන හතර වර්ණයන්ගෙන්ම කවුරු හරි කෙනෙක් භික්ෂුවක් බවට පත් වෙලා ආශ්‍රවයන් ෂය කරලා රහත් කෙනෙක් බවට පත් වුනොත් ආන්න එයා මේ සසරෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒ හැම දිනාටම වඩා ඒ කෙනා අග්‍රයයි කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වනවා. එතකොට උන්වහන්සේ පෙන්වලා දෙනවා වාසෙට්ට ධර්මයේ හැම පැත්තකින්ම ඔහු ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා සිහිපත් කිරීම කරා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසෙට්ට සාමණේරයන් වහන්සේට වාසෙට්ටය අපේ ආගම මේ ශාසනය පහත්යයි කියලා හිතනවා නම් පසේ නදී කොසල් රජතුමා වැනි රජවරු ඇවිල්ලා මේ ශාසනයේ පැවිදි වෙච්ච ඊ타ත්ම ලාබාල සාමණේරයන්ගේ ඉඳලා ඉහළ කෙනා දක්වාම වන්දනා කරනවද කියලා අහනවා. ඒ වෙලාවේ සිහිපත් කරනවා වාසෙට්ටය මේ ශාසනය දෙවියන් බඹුන් මිනිසුන්ගෙන් පවා වන්දනාවට පාත්‍ර වෙන ශාසනයක්. හැබැයි ඒ ශාසනයේ ඉන්න කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මේ ශාසනයෙහි තියෙන්නේ එකම කුලයයි, ඒ තමයි ශාක්‍ය කුලය. හරියට කවුරු හරි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කියපු විදියට ඉන්නවා නම් ඒ කෙනාට කිව්ව බය නැතුව කියන්න මොකද්ද කුලය කියලා. ඇහුවොත් කියන්නේ කිව්ව ශාක්‍ය කුලය කියලා. එතකොට ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණියෝ කියලා සිහිපත් කරන්න කිව්වා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙකුට නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ නොසෙල්වෙන ශ්‍රද්ධාවක් කියන එක මං ගිය සතියේ දේශනාවේ පැහැදිලි කරා. යම් කිසි කෙනෙකුට මුල් බැසගත්තු නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. හැබැයි ඒ තියෙන ශ්‍රද්ධාව හාමුදුරුව කෙනෙක්ගෙන්වත්, මහා බ්‍රහ්මයාගෙන්වත්, දෙවියන්ගෙන්වත්, මාර්යාගෙන්වත්, බමුණන්ගෙන්වත් කාගෙන්වත් කිසිම කතාවකදී වෙනස් වෙන්න බැරි ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මෙන්න මේ තෙරුවන් කෙරෙහි නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ආන්න ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයෝ, භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් පුත්‍රයෝ. එතකොට එතනදී කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේට දරුවෝ නෑ. එතනදී සිහිපත් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හදවතේ උපන්නා වූ මේ ධර්මය මුවින් දේශනා කරා. ඒ දේශනා කරපු ධර්මයට අනුරූපීව ඒ ශ්‍රාවකයෝ නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙච්ච ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශාක්‍ය පුත්‍රය ශ්‍රමණියෝ කියලා කියන්න කියලා. ඉතින් ඔය විදියට තමයි පින්වතුනි අපි එදා දේශනාවල් කීපයක් අවසන් කළේ. එhmenan අද එතෙන් සිට අග්ගඤ්ඤ සූත්‍රය අපි ආරම්භ කරනවා. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ හරහා අපි ඔබට ඊළඟට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා
තවත් කොටසක්. මම ඔබට එදා දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කිව්වා කොහොමද මේ පැරණි කතාව. ඒ කියන්නේ මේ ලෝකය කොහොමද නිර්මාණය වුනේ? දැන් බමුණ කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුවින් නිර්මාණය වුණා කියලානේ. ඇත්තට පින්වතුනි බමුණෝ ඔය කියන කතාව කියන්නේ කාරණාවක් වරදවා තේරුම් ගත්තු නිසා. ඒ වරදවා තේරුම් ගත්තු කාරණාව මොකද්ද කියලා මම ඔබට දැන් කියන්නේ නෑ. ඉදිරියට ඒක පැහැදිලි කරනවා. ඒ නිසා මේ දේශනාවල් ටිකට පිළිවෙලට ඔබ සම්බන්ධ වෙන්න. එමනම් ඔබ ලබාගත්තු ඔබ සොයාගත්තු කොළයක් ළඟ තබාගෙන මම මේ කියන කාරණාවල් ටික එකින් එක සටහන් කරගන්න උත්සාහ කරන්න මතක තබා ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. හැබැයි ඉතින් වඩාත්ම වටිනවා සටහන් කරගෙන මේක අවබෝධ කරගන්න උත්සාහයක් දරනවා නම්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසිට්ඨය මේ ලෝකයේ දිගු කාලයක් පෙර කියන්නේ බොහෝ කාලයකට පෙර මේ ලෝකය විනාශයටපත් වුණා. ඒ විනාශ වෙලා නැවත මේක හටගත්තා. එතකොට ඒකට කියනවා සංවට්ට විවට්ට කියලා. එතකොට ඒ සංවට්ට විවට්ට මෙහෙම නැත්තම් ලෝකය ආරම්භ වුණා ලෝකය විනාශ වුණා කියන මෙන්න මේ කාරණාව පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා. දැන් මෙන්න මේ කාරණාව පින්වතුන් අපට තේරුම් ගන්න නම් අද මා දේශනා කරන කරුණු ටික ඔබට ඉස්සර වෙලාම තේරුම් ගන්න වෙනවා. ඒ තමයි ඉස්සර වෙලාම අපට සිද්ධ වෙනවා සක්වලක් කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙමනම් අද දේශනාවේ මාතෘකාව තමයි සක්වලක් කියන්නේ මොකක්ද කියලා ඉස්සර වෙලාම අපි තේරුම් ගමු. ඒකට තමයි මම ඔබට ඔය කොළ කෑල්ලක් ළඟ තබා ගන්න කියලා කිව්වේ ඒපෝ ප්‍රමාණය. එහෙම නැත්නම් ගොඩාක් වටිනවා CR පොතක් වගේ ළඟ තබා ගන්න පුළුවන් නම් තවත් වටිනවා. අද එහෙමනම් අපි තේරුම් ගමු ඉස්සර වෙලාම සක්වලක් කියලා කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම සක්වලක් කියලා කියන්නේ මොකක්ද? පින්වතුනි සක්වලක් කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙන්නේ උන්වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගෙන උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් තේරුම් අරගෙන දැකලා ප්‍රත්‍යක්ෂයෙන්ම දැකලා අපට දේශනා කරපු විශ්වයේ තිබෙන්නා වූ මහා ආශ්චර්ය පිළිබඳව. සක්වලක් කියලා කියන්නේ එක චක්‍රාවාටයකට තිබෙනවා සක්වලවල් ගණනාවක්. එහි එක සක්වලක් කියලා කියන්නේ එක සක්වලකට තිබෙනවා ලෝක කීයක්ද? ලෝක 31ක්. එහෙමනම් අපි අද ওই ලෝක 31 මොකක්ද කියලා තේරුම් ගමු. ඒ ලෝක 31ට වර්ෂ කොච්චර තියෙනවද? ඒ ලෝක 31 ඉන්න දෙවිවරු බ්‍රහ්මියෝ කවුද? අපි ওই ටික අද තේරුම් ගමු. මේක ඔබට මා විශ්වාස කරනවා ඔබට මේ කියන කරුණු ටික මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේහි බොහෝ කොටසක් අවබෝධ කරගන්නට විශාල ශක්තියක් වෙනවා කියලා. එහෙමනම් අපි මේ දේශනාව ආන් ඒ විදිහට තේරුම් ගමු. එහෙමනම් අද මම ඔබට දේශනා කරන්නේ සක්වලක් කියලා කියන්නේ මොකක්ද කියන එක. සක්වලකට තියෙනවා පින්වතුනි ලෝක 31ක්. දුගති භූමි, කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක වශයෙන් ලෝක විස්තර වෙනවා. එතකොට අපි මේ ලෝක 31 කොහොමද ඔය කියන කාණ්ඩවලට බෙදෙන්නේ කියලා අපි තේරුම් ගමු. පළමුවෙන්ම ඔබ අතෙහි තිබෙන A4 ප්‍රමාණයේ half sheet කොළය හෝ එහෙම නැත්නම් CR පොතේ හෝ ඒ කොළය බෙදා ගන්න පින්වතුනි කොටස් 4කට. උඩ ඉඳලා පහළට කොටස් 4කට බෙදා ගන්න. ඒ 4න් 3ක් උඩට යොදන්න, එක කොටසක් පහළට යොදන්න. හරස් 7ට ඉරිගහ ගන්න ඕනේ. අනුමාන වශයෙන් එක කොළය 4කට බෙදා ගන්නකො. එහිදී ඔබ 4කට බෙදාගත්තු මේ කොටසේ යටම 4 කොළෙන් 4න් 3ක් ඉහළට යොදලා එක කොටසක් පහළට යොදා ගන්න. ඒ පහළට යොදාගත්තු කොටසේ උඩින්ම ලියන්න මනුස්ස ලෝකය කියලා. එතකොට අපි මේ දැන් ඉගෙන ගන්න හදන්නේ මනුස්ස ලෝකයේ ඉඳලා ඉහළට තියෙනා වූ සුගති. එතනින් ඔය මනුස්ස ලෝකෙන් අපි 4න් එක කොටසක් පහළටද යෙදුවනේ. ඒ 4න් එක කොටසක් පහළට යෙදුවේ ඒ පහළ කොටස් ටික අපි සටහන් කරගන්න පින්වතුනි දුගති භවයන්, දුගති ලෝකයන්. අපි සුගති ලෝක පිළිබඳව ලියන්න නම් ලොකු කොටසක් ඕන.
ඒ නිසා තමයි මම කිව්වේ හතරෙන් කොටස් තුනක්ම සුගති ලෝක ලියා ගන්න ඉහළට යොදා ගන්න හතරෙන් එක කොටසක් දුගති භවයට ඉතුරු කරගන්න. එමනම් අපි ඉස්සර වෙලා බලමු සුගති කියන ලෝක ටික මොනවාද කියලා. පළවෙනි එක තමයි පින්වතුනි මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයේ පින්වතුනි මිනිසුන්ගේ ආයුෂ අවම ආයුෂ තමයි අවුරුදු 10. උපරිම ආයුෂ තමයි අවුරුදු අසංඛ්‍ය. අඩුම ආයුෂය තමයි අවුරුදු 10. උපරිම ආයුෂය තමයි අවුරුදු අසංඛ්‍ය. මේ අසංඛ්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා මා ඔබට ඉදිරියට ඒ කාරණාව දේශනා කරන්නම්. පින්වතුනි ඊළඟට මේ මනුෂ්‍ය ලෝකයේ ළඟම තියෙන ලෝකය තමයි සුගති භූමිවල දිව්‍ය ලෝක 6. එමනම් මනුෂ්‍ය ලෝකයට ඉහළින් ලියා ගන්න දිව්‍ය ලෝක 6. පළවෙනි දිව්‍ය ලෝකය තමයි චාතුම් මහා රාජිකය කියන දිව්‍ය ලෝකය. චාතුම් මහා රාජිකය කියලා කියන්නේ මේ ලෝකයේ පින්වතුනි ඉන්නවා ප්‍රධාන රජවරු 4 දෙනෙක්. ඒ නිසා තමයි මේ ලෝකයට චාතුම් මහා රාජිකය කියලා කියන්නේ. මහා රාජ්‍යයන් 4ක් තියෙනවා. චාතුම් මහා රාජිකය. මහා රාජ්‍යයන් 4ක් තියෙනවා. ඒ මහා රාජ්‍යයන් 4 රජකම් කරන්නේ රජවරු 4 දෙනෙක්. ඒ රජවරු 4 දෙනා අපි දන්නවා. කවුද ඒ රජවරු 4 දෙනා? විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රමණ, දතරාශ්‍ර. මෙන්න මේ රජවරු 4 දෙනා තමයි චාතුම් මහා රාජිකය කියන දිව්‍ය ලෝකය පාලනය කරන්නේ. ඔය චාතුම් මහා රාජිකය කියන දිව්‍ය ලෝකයෙන් තමයි පින්වතුනි මේ ලෝකයේ තියෙන ඇතැම් ස්ථානයන් පාලනය වෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් සූර්ය දිව්‍ය රාජ්‍යය, චන්ද්‍ර දිව්‍ය රාජ්‍යය වැනි අය සූර්යාට අධිපති, චන්ද්‍රයාට අධිපති, තාරකාවන්ට අධිපති මේ කියන ස්ථානයන් වලට අධිපතිව කටයුතු කරන දෙවිවරු පාලනය වෙන්නේ පින්වතුනි ඔය චාතුම් මහා රාජිකය කියන දිව්‍ය තලයෙන්. ඒ විතරක් නෙවෙයි අපි ඔබට සිහිපත් කළා ගොඩාක් වෙලාවට මම අර එක දවසක දේශනා කරන්නේ ඔබට මහා සමය සූත්‍රය දේශනා කරපු වෙලාවේ ගෙදරක මහා සමය සූත්‍රය දේශනා කළොත් එවැනි ගෙවල් වලට පින්වතුනි ආරක්ෂාවට දෙවි කෙනෙක් පත් කරනවා. ඒ ආරක්ෂාවට පත් කරන දෙවියා ගොඩාක් වෙලාවට පත් කරන්නේ පින්වතුනි ඔය චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ. දැන් අපේ උදාහරණයක් හැටියට ගත්තොත් ශ්‍රීපාද ස්ථානයට අධිග්‍රහිතව ඉන්නේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. ඒ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ කියලා කියන්නේ කවුද? පින්වතුනි චාතුම් මහා රාජිකයේ ඉන්න එක දෙවි කෙනෙක් තමයි වෙසමුණි එහෙම නැත්නම් වෛශ්‍රවණ දෙවියෝ. මේ වෛශ්‍රවණ දෙවියන්ට ඉන්නවා පින්වතුනි සේනාධිපතිවරු 28 දෙනෙක්. ඒ සේනාධිපතිවරු 28 දෙනාගෙන් එක සේනාධිපතිවරයෙක් තමයි සුමන සමන් දෙවියෝ කියලා කියන්නේ. එතකොට ඒ සේනාධිපතිවරු ඉන්නේ. ඒ වගේම ධර්මයේ සඳහන් වෙන අපි ඔබට මහා සමය සූත්‍ර දේශනා කරද්දී එක සිහිපත් කළා. මම ඒකයි කිව්වේ මේ එකක් සූත්‍රයක් ගාන ඉගෙන ගන්නකොට තමයි මේ කරුණු කාරණාවල් පින්වතුනි එකට එකක් අපිට අමුණ ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේක ධර්මදේශනාවක් තමයි. හැබැයි මේක මම මේ පන්තියක් කරනවා වගේ ඔබට මේ දේශනාව කරන්නේ ඒක රූප මාධ්‍යයක් නෙවෙයිනේ. අපිට මේක අසා දැනගන්න අවස්ථාවක්නේ. ඒ නිසා තමයි මේක මේ විදියට එකක් ගාන කර කියාගෙන යන්නේ. ඉතින් මේ තරම් වෑයමක් දරන්නේ ඔබට නැත්තම් මෙතන අපිට යම් දේශනාවක් කරන්න පුළුවන් පැයක් කාලය තුල. නමුත් ඔබට මේ වටිනා පැය තුල මොකද අපි දන්නවන්නේ නාලිකාව ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. ගොඩක් වෙලාට අන්තර්ජාලයෙන් විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. ඒ අපිට ඔවුන් අපිට සිහිපත් කරලා තියෙනවා මේ ධර්ම කරුණු සම්බන්ධයෙන්. ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ මේ විදියට මේක කරුණු කාරණාවල් පැහැදිලි කරගෙන යනකොට ඔබට මේ කරුණු එකක් ගාන ගොනු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ දේශනාවල් මාලාවක් හැටියට පිළිවෙලකට කරගෙන යන්නේ. එහෙමනම්
මම ඔබට සිහිපත් කළේ චාතුම් මහරජික කියන දිව්‍ය තලයේ ස්වභාවය. එතකොට ඒ දිව්‍ය තලයේ ඉන්නවා අධිපති දෙවිවරු 4 දෙනෙක්. ඒ දෙවිවරු එක දෙවි කෙනෙකුට ඉන්නවා පින්වතුනි පුත්තු 91 දෙනෙක්. අපි ඔබට සිහිපත් කරා අසීතින් දස ඒකෝච. ඒ හැම කෙනාගේම නම ඉන්දනාමා මහබ්බලා. එතකොට එක්කෙනෙකුට පුත්තු 91 ගානේ 4 දෙවිවරු 4 දෙනාගේම පුත්තු 91 ගාන එකතු කරලා ගත්තොතින් සියලුම පුත්තු ඉන්නවා 364ක්. එතකොට පුත්තුම විතරක් ඉන්නවා 364ක්. ඒ සියලු පුත්තුන්ගේ නම ඉන්ද කියන නමින් තමයි එන්නේ. එතකොට ඒ එක පුතෙකුට ඉන්නවා පින්වතුනි කෝටි ගාණක් අමාත්‍යවරු. අර අංගුත්තර නිකායේ පළවෙනි පොතේ තිබෙනවන එක සූත්‍රයක්. ඒකේ සඳහන් වෙන්නේ ඔය කියන පුත්තු 91 දෙනා මනුස්ස ලෝකයට 8වක දවසේ එනවා. ඇවිල්ලා මනුස්ස ලෝකයේ තියෙන මිනිස්සු කරන හොඳ වැඩ කරන ඒවා, මිනිස්සු නරක වැඩ කරන ඒවා සටහන් කරගෙන ගිහිල්ලා 14 වන දවසේ සතරවරන් දෙවිවරුන්ට බාර දෙනවා. ඒ සතරවරන් දෙවිවරු ඒ කියන විස්තර ටික අරගෙන නැවතත් ඒක සොයා බලලා 15ක දවසේ ශක්‍ර දේවේන්ද්‍රයාට බාර දෙනවා සුධර්මා දිව්‍ය සභාවේදී. ඒක විමර්ශනය කරලා දඬුවම් දෙන අයට දඬුවම් දෙනවා, හොඳ කරන අයට උදව් කරනවා කියලා දේශනාවක් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ පින්වතුනි මේ ගොඩාක් මේ මනුස්ස ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ වැඩිපුරම පින්වතුනි චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ තාවතින්සේ කියන දිව්‍ය තලයයි. දැන් තවත් ඉහළ දිව්‍ය තල තියෙනවනේ. නමුත් එයාලාට වඩා මේ දිව්‍ය තල දෙක තමයි මේ මනුස්ස ලෝකයේත් එක්ක ගොඩාක් වෙලාට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ගොඩාක් දේශනාවල් වල මේ දිව්‍ය තල දෙක පිළිබඳව ගොඩක් කරුණු කාරණාවල් අපට ඇහෙන්නේ. ඒ මොකද මනුස්ස ලෝකයට ගොඩාක් සමීපව කටයුතු කරන්නේ මේ දිව්‍ය තල දෙක නිසා. එතකොට මේ චාතුම් මහරජික කියන දිව්‍ය තලයේ ඒ විදිහට පින්වතුනි මනුස්ස ලෝකයේත් එක්ක කටයුතු කරනවා. එතකොට මම ඔබට සිහිපත් කළේ ඒකේ දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට පුතු 91 දෙනෙක් ඉන්නවා. එක පුතෙකුට කෝටි ගාණක් අමාත්‍යවරු ඉන්නවා. ඒ විදිහට ඔය කියන දිව්‍ය විමානය ඔය විදිහට පින්වතුනි හැඩ ගැහිලා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය දිව්‍ය තලයේ ආයුෂ ඒ ලෝකයේ වර්ෂ වලින් නම් අවුරුදු 500යි. ඒ ලෝකේ එක දවසක් ගෙවෙන්න අපේ මනුස්ස ලෝකේ ගත වෙනවා පින්වතුනි අවුරුදු 50ක්. ඒ කියන්නේ අපේ වර්ෂ 50ක් ගෙවුණෙන් පස්සේදී තමයි චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ එක දවසක් ඉවර වෙන්නේ. ඒ විදියට දින 30ක් කියන්නේ මාසයක්. ඒ කියන්නේ 50ව දින 30ක් කියන්නේ මාසයක්. ඒ වගේවා මාස 12ක් කියන්නේ අවුරුද්දක්. ඒ වගේ වර්ෂ වලින් 500ක් තමයි පින්වතුනි චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ වර්ෂ ගාන. එතකොට ඒ විදියට චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ අවුරුදු 500 ඉවර වෙන්න නම් අපේ මනුස්ස ලෝකේ කොච්චර වර්ෂ ගානක් යනවද දන්නවද? අවුරුදු 90 ලක්ෂයක් යනවා. අපේ අවුරුදු 90 ලක්ෂයක් ගෙවුණෙන් පස්සේ තමයි චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ අවුරුදු 500ක් ගෙවෙන්නේ. එතකොට ඒ විදිහට තමයි ආයුෂ සඳහන් වෙලා තිබෙන්නේ. ඊළඟට පින්වතුනි තෞතිසා දිව්‍ය ලෝකය. ওই දිව්‍ය තලයට තෞතිසා දිව්‍ය තලයක දැන් මම මේ කියන්නේ ඔබ ඉහළට ලියාගෙන යන්න. උඩින් උඩට සටහන් කරගෙන යන්න. ඒක ගොඩක් පහසු වෙනවා. ඉදිරි දේශනාවල් වලදී මේක මේ chart එක මේ සටහන ඔබට ඉස්සරහා දේශනාවල් ගොඩාක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම මෙහෙම බොහොම හෙමින් සරලව මේක සිහිපත් කරගෙන යන්නේ. ඊළඟට තියෙන දිව්‍ය තලය තමයි තෞතිසා දිව්‍ය තලය. මේකට තෞතිසා එහෙම නැත්නම් මේකට කියනවා තාවතින්ස කියලා. තාවතින්ස කියලා කියන්නේ මේ දිව්‍ය තලයේ පින්වතුනි දෙවිවරු 33 දෙනෙක් අධිපතිකම් කරනවා. 33 දෙනෙක් රාජ්‍ය කරනවා. ප්‍රධාන රාජ්‍ය කරන රජතුමා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. දැන් ඔය ශක්‍ර කියලා කියන්නේ පින්වතුනි ස්ථාන නාමය. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ ජනාධිපති කියලා කියන්නේ පින්වතුනි තනතුරේ නමනේ. ඒකට තේරී පත්වන පුද්ගලයාගේ නම නෙවෙයිනේ. ජනාධිපති අසවල් කෙනා හැටියට තමයි හඳුන්වන්නේ. ඒතොර පුද්ගල නාමයේ වෙන එකක්, ස්ථාන නාමයේ වෙන එකක්. දැන් මේ ශක්‍ර කියලා කියන්නේ පින්වතුනි අන්නේ වගේ ස්ථාන නාම. පුද්ගල නාමයේ තමයි මග කියන මානවකයා. අපි දන්නවා මේ කතාවත් මනුස්ස ලෝකේ ඉන්න කාලේ අර මග කියන මානවකයෙක් වෙලා 33 දෙනෙක් එකට එකතු වෙලා
විශාල වැඩ කොටසක් කරලා අවසානයේ රජතුමාගේ දඩුවම් ලබන්න ගිහිල්ලා රජතුමා කරුණු කාරණාවල් අවබෝධ කරගෙන ඒ රාවණ කියලා ඇතෙක් පවා දුන්නා. ඒ විදියට පින්වතුනි ඒ රාවණ ඇතත් එක්ක බොහෝ පින්කම් කරලා අවසානයේ සියලුම පිරිස ගිහිල්ලා ඉපදුනා තව්තිසා දිව්‍ය තලයට. එතකොට ඒ අධිපති දෙවියා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. ඊළඟට අර 33 දෙනාම රාජ්‍යයන් 33ක රජකම් කරන විදියට පත් වුණා. දෙවිවරු 33 එක් හැටියට පත් වුණා. සමහර විටකදී අපි ඔය 33 කෝටියක් දෙවිවරු වන්දනා කරනවා කියලා අපේ සම්ප්‍රදායේ තියෙනවනේ. සමහර වෙලාවට ඕකද දන්නෙත් නෑ 33 කෝටියක් දෙවිවරුන්ට පින් දෙනවායි කියලා වචනයක් අපේ සම්ප්‍රදායට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙතන 33 කෝටියක් කියන කතාවක් නෙවෙයි කියවෙන්නේ. මෙතන කියවෙන්නේ 33 දෙනයි. ඒ නිසා ඒක අපේ නිවැරදි කාරණාව තේරුම් ගත්තොත් හොඳයි. කාරණාව මං හිතන්නේ අපි තේරුම් අරගෙන තියෙනවා වැරදි. 33 කෝටියක් කියලා කතාවක් සඳහන් වෙන්නේ නැහැ. 33 දෙනෙක් තමයි රජවරු ඉන්නේ. ඉතින් 33 කෝටියක් නෙවෙයි. කෝටි නෙවෙයි. ඕක විශාල වශයෙන් ගණන් කරත් කවදාවත් දිව්‍ය විමානවල ඉන්න දෙවිවරුන්ගේ ප්‍රමාණය අපට ගණන්ෙන් කියන්නට බෑ. දැන් අර චාතුම් මහරජික කෙනෙක් දිව්‍ය තලයේ ඉන්න පුතේකුටත් ඉන්නවා කෝටි ගාණක් දෙවිවරු. එතකොට ඒ දිව්‍ය තලයේම ඉන්නවා කොච්චර ප්‍රමාණයක් දෙවිවරු ඉන්නවද? ඒ නිසා අපිට එහෙම ප්‍රමාණයක් කරන්නට බෑ. මෙන්න මේ විදියට පින්වත්නි අපි ප්‍රමාණය අවබෝධ කරගත්තම හරි ධර්මයේ තියෙන විදියට. එතකොට පින්වත්නි මේ තාවතින්ස කියලා කියන්නේ 33 දෙනෙක් රජකම් කරන නිසා එහි අධිපති රජතුමා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. එතකොට ඒ දිව්‍ය තලයේ පින්වත්නි ආයුෂ අවුරුදු 1000යි. ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු යනවා අවුරුදු 100ක්. එතකොට එක දවසක් ඉවර වෙන්න අවුරුදු 100ක් යනකොට අවුරුදු 1000ක් ඉවර වෙනකොට පින්වතුනි මනුස්ස ලෝකේ අවුරුදු ගත වෙනවා 3 කෝටි 60 ලක්ෂයක්. 3 කෝටි 60 ලක්ෂයක් පින්වතුනි අපේ මනුෂ්‍ය වර්ෂ අවසන් වුණයින් පස්සේදී තමයි ඔය කියන දිව්‍ය ලෝකේ එක දෙවි කෙනෙකුගේ ආයුෂ ඉවර වෙන්නේ. ඉතින් දැනට අපේ ශක්‍ර දේවේන්ද්‍රයා සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේ නම සමහර ලාවට ඔය මිනිස්සු ශක්‍රයා සක්‍රයටවත් බෑ ඔය ආදී වචන භාවිතා කරලා උන්වහන්සේට අපහාස වන විදිහට ආර්ය උපවාදයක් කරගන්නවා. එහෙම කරන්න එපා. ඒ ගෞරව නාමය උන්වහන්සේට ලබලා දෙන්න හැම දිනාම කටයුතු කරන්න. ඉතින් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා පින්වතුනි ආන්නේ විදිහට තමයි හඳුන්වන්නේ. ඔය ශක්‍ර දේවේන්ද්‍රයන්ට පින්වතුනි තියෙනවා නාමයක් දෙදෙව්ලොවට අධිපති කියලා. දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකයටත් තව්තිසා දිව්‍ය ලෝකයටත් කියන මේ දිව්‍ය තල දෙකටම අධිපතිකම් කරන්න පාලනය කරන්න පුළුවන් නිසා තමයි ශක්‍ර දේවේන්ද්‍රයන්ට දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි තුන්වෙනි දිව්‍ය ලෝකය තමයි ඉහළට තියෙන යාමය කියන දිව්‍ය ලෝකය. යාමය කියන දිව්‍ය ලෝකේ අධිපති රජතුමා තමයි සුයාම කියන දිවි රාජෝත්තමයන් වහන්සේ. සුයාම ඒ අධිපති දෙවියා තමයි සුයාම කියන දිවි රාජෝත්තමයන් වහන්සේ. අපි මේ නම් හැබැයි කතා කළා නේද? මහා සමය සූත්‍රය ශ්‍රවණය කරද්දී මේ නම් ඔක්කොම කියවුණා. එතකොට මේ සුයාම කියන දෙවියා තමයි මේ යාමය කියන දිව්‍ය විමානය පාලනය කරන්නේ. එහි පින්වතුනි ආයුෂ ඒ ලෝකයේ වර්ෂ වලින් කියනවා නම් අවුරුදු 2000. ඒ ලෝකයේ වර්ෂ වලින් කිව්වොත් අවුරුදු 2000. ඒකේ එක දවසක් ඉවර වෙන්න. ඒ කියන්නේ යාමය කියන දිව්‍ය ලෝකයේ එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු යනවා 200ක්. අපේ අවුරුදු 200ක් ගියයින් පස්සේදී තමයි යාමය කියන දිව්‍ය ලෝකයට එක දවසක් ගෙවෙන්නේ. ඒ විදියට ගත්තම අවුරුදු 2000ක් ඒ දිව්‍ය ලෝකේ ඉවර වෙනකොට අපේ ලෝකයේ අවුරුදු ගත වෙනවා 14 කෝටි 40 ලක්ෂයක්. අපේ 14 කෝටි 40 ලක්ෂයක් ආයුෂ ඉවරුණෙන් පස්සේදී තමයි පින්වතුනි ඔය කියන යාමය කියන දිව්‍ය ලෝකේ අවුරුදු 2000 අවසන් වෙන්නේ. ඒ විදියට තමයි පින්වතුනි ධර්මයේ ඒ දිව්‍ය ලෝකේ විස්තර කළ තියෙන්නේ. නමුත් දැන් මේවායි පින්වතුනි තවත් විශේෂ කතා තියෙනවා. මං හිතනවා ඒවා වැඩි ප්‍රමාණයක් කියන්න ගත්තොත් ඔබට මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න අපහසු වෙයි. මෙන්න මේ විදියට ඔබට ටිකක් තේරුම් ගත්තයින් පස්සේදී ඉදිරියට ඒ කරුණු කාරණාවල් දක්වද්දී පින්වතුනි ඔබට ඒ කරුණු බොහෝම මනාවට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඊළඟට පින්වතුනි
දිව්‍ය තලයේ තමයි තුසිතය දිව්‍ය තලය. තුසිත දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි සන්තුසිත කියන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. සන්තුසිත කියන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ තමයි මේ තුසිතය කියන දිව්‍ය ලෝකයේ පාලනය කරන්නේ, අධිපතිකම් කරන්නේ. එතකොට අපේ මහබෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවය අවසන් කරලා එතනින් පස්සේදී එයින් මරණයට පත් වෙලා උත්පත්තිය ලැබුවේ මේ තුසිතය කියන දිව්‍ය තලයේ. පින්වතුනි, ගොඩාක් බුද්ධ ශාසනයන් වල බෝසත්වරු, ඒ වගේම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, බොහෝ පාරමී පුරණ ශ්‍රාවකයෝ ගොඩාක් වෙලාවට පින්වතුනි උත්පත්තිය ලබන්නේ අවසාන ආත්ම භාවයේ තුසිතය කියන දිව්‍ය ලෝකේ. ඔබට මතක ඇති අපි පසුගිය දවසක මේ ධර්මදක්ෂිනා ධර්මානුශාසනාවක් දේශනා කළා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුල. එහිදී අපි ඔබට දා දේශනාවක් කළා අච්චරි අබ්බූත සූත්‍රය කියලා දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ සිදුවුණු ආශ්චර්යමත් කරුණු කිහිපයක්. එහිදී ඔබට මේ තුසිත දිව්‍ය ලෝකයේ භාග්‍යවත් බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය අපි දේශනා කළා. එහිදී ඔබට මතක ඇති අපි දේශනා කළා තුසිතය කියන දිව්‍ය ලෝකයේ අපේ බෝසතාණන් වහන්සේ ඒ තුසිත දිව්‍ය ලෝකයේ සියලුම ආයුෂ වින්දනය කරා කියලා. එතකොට එතනදී අපිට ප්‍රශ්නයකුත් ආව, ඇයි අනිත් කාලයන් වල අනිත් ලෝකවල සියලු ආයු කාලයන් ඉන්නේ නැද්ද කියලා? නෑ. පින්වතුනි, බෝසත්වරු අවසාන ආත්මෙදි විතරයි පින්වතුනි ඒ ලෝකයේ සියලු ආයුෂ ඉවර වෙනකන් වැඩ ඉන්නේ. ඒ හේතුව තමයි පින්වතුනි අනිත් කාලයන් වලදී බෝසත්වරු දැන් බ්‍රහ්ම ලෝකයක වගේ ඉපදුනොත්, ඊළඟට දිව්‍ය ලෝකයන් වල වගේ ඉපදුනොත්, ඒ දිව්‍ය ලෝකවල තිබෙන ආයු කාලයේ පින්වතුනි අති දීර්ඝයි. ඒ නිසා ඒ අති දීර්ඝ කාලයක් වෙනකොට පින්වතුනි එතනදී උන්වහන්සේලාට පාරමී පුරණ කාලය මදි වෙනවා. දැන් අපි උදාහරණයක් හිතට ගත්තොත් බලන්නකෝ, තවතිසා දිව්‍ය ලෝකයේම තියෙනවානේ මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ. එතකොට ඒ වගේ දිව්‍ය ලෝකයන් වලට අපේ බෝසතාණන් වහන්සේ ගියාම සියලු ආයු කාලය අවසන් වෙනකන් ඉන්නේ නැත්තේ හේතුව තමයි උන්වහන්සේලාට එහෙම හිටියොතින් තමන්ට පාරමිතා පුරන්න කාලය තීමිත වෙනවා, මදි වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේගේ කළ යුතු කාර්යභාරය අවසන් කළා එයින් මරණයට පත් වෙලා හෝයින් චුත වෙලා වෙනත් වූ තැන්වලට උත්පත්තිය ලබන්නේ. ඉතින් අවසාන ආත්මෙදි විතරයි මේ තුසිත දිව්‍ය ලෝකේ සියලු ආයුෂය අවසන් වෙනකන් වැඩ ඉන්නේ පින්වතුනි. ධර්මයේ සඳහන් වෙන හැටියට තුසිත දිව්‍ය ලෝකයේ පින්වතුනි ආයුෂ අවුරුදු 4000යි. එහි එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ ගත වෙනවා පින්වතුනි අවුරුදු 400ක්. මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් ගත වෙනවා. එතකොට ඒ වගේ අවුරුදු 4000ම ඉවර වෙන්න නම් මනුස්ස ලෝකේ යනවා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ගියයින් පස්සේදී තමයි පින්වතුනි තුසිතය කියන දිව්‍ය ලෝකයේ අවුරුදු 4000 ඉවර වෙන්නේ. ඒ වගේ දීර්ඝ ආයුෂයක් පින්වතුනි මනුෂ්‍ය වර්ෂ වලින් ඔය කියන තුසිතයේ දිව්‍ය ලෝකේ විඳින්නට පුළුවන් කමක් ලැබෙනවා. ඊළඟට තියෙන දිව්‍ය ලෝකයේ තමයි පින්වතුනි නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකය. නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකය කියලා කියන්නේ ඒ දිව්‍ය ලෝකයට පින්වතුනි ඔය කියන නම ලැබෙන්නේ නැත්නම් ওই දිව්‍ය ලෝකයේ අධිපති දෙවියෝ තමයි සුනිර්මිත කියන දෙවියෝ. සුනිර්මිත කියන දිව්‍ය රාජයා තමයි නිම්මාන රතියේ අධිපති දෙවියෝ. ඒ නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකෙට ওই නම ලැබෙන්නේ තමා කැමති දෙයක් තමාට නිර්මාණය කරගෙන විඳීමේ හැකියාවක් තියෙනවා. තමා කැමති ඕනෑම දෙයක් තමාට නිර්මාණය කරගෙන විඳීමේ හැකියාවක් තියෙන නිසා තමයි නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ හැටියට ওই දිව්‍ය ලෝකය හඳුන්වන්නේ. එතකොට මං කිව්වා ඒ දිව්‍ය ලෝකයේ අධිපති දෙවියෝ තමයි සුනිර්මිත කියන දිව්‍ය රාජයා. පින්වතුනි දැනට ධර්මයේ සඳහන් වෙන හැටියට අපේ විශාකා මහෝපාසිකාව ඔය කියන සුනිර්මිත දිව්‍ය රාජයාගේ අග්‍රමහේෂිකාවක් වෙලා උත්පත්තිය ලැබලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු 8000යි. ඒකේ එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ යනවා අවුරුදු 800ක්. අපි අවුරුදු 800ක් ගියයින් පස්සේදී තමයි
ඒක එක දවසක් ඉවර වෙන්නේ. ඒ වගේ අවුරුදු 8000ක් තියෙනවා. එතකොට නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ අවුරුදු 8000 අවසන් වෙනකොට අපේ මනුස්ස ලෝකයේ ආයුෂ අවුරුදු යනවා පින්වතුනි 230 කෝටි 40 ලක්ෂයක්. 230 කෝටි 40 ලක්ෂයක් යනවා අපේ මනුස්ස වර්ෂ වලින් නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ අවුරුදු 8000 අවසන් වෙන්න. ඊළඟට 6 වෙනි දිව්‍ය ලෝකය තමයි පරිනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝකය. ඔය පරිනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝකයේ පින්වතුනි අධිපති දෙවියා තමයි වසවර්ති දෙවියෝ කියලා හඳුන්වන්නේ. හැබැයි ඔය වසවර්ති දෙවිය දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ පින්වතුනි අධාර්මික රජෙක් නෙමෙයි ධාර්මික රජෙක්. හැබැයි ඔය දිව්‍ය ලෝකයේම පින්වතුනි ඉන්නවා එක්තරා කොටසක පින්වතුනි වෙනත් පැනක පාලනය කරන දෙවි කෙනෙක්. අන්න ඔහුට කියනවා මාර දිව්‍ය පුත්‍රයා කියලා. ආන්නේ මාර දිව්‍ය පුත්‍රයා තමයි අධාර්මික දෙවි කෙනෙක් හැටියට හඳුන්වන්නේ. බලන්න එතකොට මාරයා ඉන්නේ කොහෙද? මේ දිව්‍ය ලෝකයන් 6 ඉහළම සැප තියෙන ඉහළම දිව්‍ය තලයේ. බලන්නකො පින්වතුනි ඉහළම තැනට යන්න පින්වතුනි පවුද කළේ නෑ. ඔය මාරයා ඔය තැන ගිහිල්ලා ඉපදුනේ මොනවා කරලාද දන්නවද? මනුස්ස ලෝකේ ඉන්නකොට දස පාරමී පුරලා. දස පාරමිතා සම්පූර්ණ කරලා තමයි පින්වතුනි මාරයෙක් වෙලා ඉපදුනේ. ඉතින් බලන්න සංසාරේ කොච්චර භයානකද කියලා ඔබ ටිකක් හොඳට තේරුම් ගන්න. එතකොට ඒ පරිනිම්මිත වසවර්තිය දිව්‍ය ලෝකයට ඔය කියන නම ලැබිලා තියෙන්නේ පරිනිම්මිත අනුන් නිර්මාණය කරන දේවල් වසවර්ති තමාගේ වසඟයට ගන්න පුළුවන් නිසා තමයි ඔය දිව්‍ය ලෝකෙට පරිනිම්මිත වසවර්ති කියන නමින් හඳුන්වන්නේ. ඒ කියන්නේ අනුන් නිර්මාණය කරන දෙයක් තමාගේ වසඟයට ගන්න පුළුවන් නිසා තමයි පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකයේ වශයෙන් ওই දිව්‍ය ලෝකයේ හඳුන්වන්නේ. එතකොට ඒ දිව්‍ය ලෝකයේ අධිපති දිව්‍යයා තමයි වසවර්ති කියන දිව්‍ය පුත්‍රයා. ඔහු ධාර්මික දෙවි කෙනෙක්. මාර දිව්‍ය පුත්‍රයා අධාර්මික දෙවි කෙනෙක්. එතකොට ඔය දිව්‍ය ලෝකයේ ඉන්න මාර දිව්‍ය පුත්‍රයාට පින්වතුනි බ්‍රහ්මය, බ්‍රහ්ම පුරෝහිතය, බ්‍රහ්ම පාරිසද්දේ කියන බ්‍රහ්ම ලෝකයන් එක්ක දිව්‍ය ලෝක 6ක් මනුස්ස ලෝකයක් ඇතුළේ මේ පහළ තියෙන ලෝක සියල්ලක්ම පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු පියා විසින් දේශනා කරපු ස්ථානයේ, ඒ කියන්නේ සතර සතිපට්ඨානේ කියන ස්ථානයේ නැති ඕනෑම කෙනෙක් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා මාර දිව්‍ය පුත්‍රයාට. එතකොට ඒ දිව්‍ය ලෝකයේ පින්වතුනි ආයුෂ අවුරුදු 16000යි. ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ යනවා පින්වතුනි අවුරුදු 1600ක්. එතකොට සියලු අවුරුදු ඒ කියන්නේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ අවුරුදු 16000ම ඉවර වෙනකොට මනුස්ස ලෝකේ ගත වෙනවා අවුරුදු 920 කෝටි 60 ලක්ෂයක් පින්වතුනි අවුරුදු අවසන් වෙනවා අපේ මනුස්ස වර්ෂ වලින් පරිනිම්මිත වසවර්තියේ දිව්‍ය ලෝකේ අවුරුදු 16000 ඉවර වෙනකොට. එහෙමනම් මෙන්න මේ ටික තමයි පින්වතුනි සක්වලක තිබෙන සුගති ලෝකයන් වල තිබෙන දිව්‍ය ලෝක 6 විස්තරය. එහෙමනම් අපිට මීට එහා මේ දේශනාව අපිට දේශනා කරන්නට කාල වේලාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබට දැන් වැටහෙනව නේද? එක දේශනාවක් කරන්න ගියාම කොතෙකුත් කාලයක් පින්වතුනි ගත වෙනවාද කියලා. එමනම් මේ කියන විදියට දේශනාව ඔබ ශ්‍රවණය කරගෙන යන්න. අපි ලබන සතියේ 31 තලයකට තියෙන ලෝක අපි 7ක් කිව්වා. මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. එමනම් අපි බලමු 31 තලයට තියෙන අනිත් ලෝක 24 කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් මේ 24 අපි ඊළඟ සතියේදී ප්‍රමාණාත්මකව ශ්‍රවණය කරමු. නැවතත් ඔබට කියන්නම් මනුස්ස ලෝකය දිව්‍ය ලෝක 6 දිව්‍ය ලෝක 6 තමයි චාතුම් මහා රාජිකය. එහි ආයුෂ අවුරුදු 500යි. එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් යනවා. ඒ වගේ ඒවා පින්වතුනි අවුරුදු 500 ඉවර වෙන්න නම් මනුස්ස ලෝකයේ අවුරුදු 90 ලක්ෂයක් ගත වෙනවා. එහි රජවරු 4 දෙනෙක් ඉන්නවා. ඊළඟට දිව්‍ය ලෝකයේ තමයි තාවතින්ස දිව්‍ය ලෝකය. එහි අවුරුදු 1000ක් ආයුෂ තියෙනවා. ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් යනවා.
ඒ වගේ ඒවා අවුරුදු 100 ගානේ අවුරුදු 1000ක් ඉවර වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ගත වෙනවා. එහි අධිපති දෙවියා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. තාවතින්සේ කියන නම ලැබෙන්නේ 33 දෙනෙක් දෙවිවරු රජකම් කරන නිසා. ඊළඟට තුන්වෙනි දිව්‍ය ලෝකයේ තමයි යාමයේ කියන දිව්‍ය ලෝකය. එහි අවශ්‍ය අවුරුදු 2000යි. එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් යනවා. ඒ විද්‍යට පින්වතුනේ 200ව 2000ක් වෙනකොට ඒ කියන්නේ 200 කියන එක දවසක්නේ. ඒ වගේ අවුරුදු 2000ම අවසන් වෙනකොට මනුස්ස ලෝකයේ පින්වතුනේ 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු ගත වෙනවා. ඒකේ අධිපති දෙවියා තමයි සුයාම කියන දිව්‍ය රාජයා. ඒ විදිහට තමයි යාමේ දිව්‍ය ලෝකයේ විස්තර වෙන්නේ. ඊළඟ දිව්‍ය ලෝකයේ තමයි තුසිතේ දිව්‍ය ලෝකය. එහි අවුරුදු ආයුෂ තිබෙනවා අවුරුදු 4000ක්. එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් ගත වෙනවා. ඒ විදිහට පින්වතුනි අවුරුදු 4000ම ඉවර වෙනකොට මනුස්ස ලෝකයේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ගත වෙනවා. තුසිත දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි සන්තුසිත කියන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. ඊළඟ දිව්‍ය ලෝකයේ තමයි නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකය. ඒකේ අවුරුදු ආයුෂ අවුරුදු 8000යි. එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 800ක් යනවා. ඒ විදියට පින්වතුනි අවුරුදු 8000ම ඉවර වෙනකොට මනුස්ස ලෝකයේ වර්ෂ 230 කෝටි 40 ලක්ෂයක් ගත වෙනවා. නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි සුනිර්මිත කියන දිව්‍ය රාජයා. පින්වතුනි නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකෙට ඒ නම ලැබෙන්නේ තමාට කැමති දෙයක් නිර්මාණය කරගෙන විදීමේ හැකියාව තියෙන නිසා. ඊළඟට 6 වෙනි දිව්‍ය ලෝකයේ තමයි පරිනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකය. අවුරුදු 16000ක් ආයුෂ තියෙනවා. එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 1600ක් ගත වෙනවා. ඒ විදියට අවුරුදු 16000ම අවසන් වෙන නම් මනුස්ස ලෝකයේ පින්වතුනි අවුරුදු 920 කෝටි 60 ලක්ෂයක් ගත වෙන්නට ඕන. පරිනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි වසවර්තිය කියන දිව්‍ය පුත්‍රයා. ඒකේ එක කොටසක තමයි මාර දිව්‍ය පුත්‍රයා පාලනය කරගෙන යන්නේ. පරිනිම්මිත වසවර්තිය කියන නම ලැබෙන්නේ අනුන් නිර්මාණය කරන දෙයක් තමාගේ වසඟයටගෙන විදීමේ හැකියාව තියෙන නිසා. ඒ විදිහට තමයි දිව්‍ය ලෝක පිළිබඳව පින්වතුනි විස්තර කෙරෙන්නේ. එහෙමනම් අපි ඊළඟ දවසේ බලමු. රූපාවචර බ්‍රහ්ම ලෝක 11යි, සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, දුගති භූමි 4යි කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් ඒ 31 තලයේ ඉතුරු ලෝක 24 පිළිබඳව අපි ඔබට ලබන සතියේ දේශනා කිරීමේ අරමුණින් අද මේ දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. එහෙමනම් ඔබට මේ දේශනාව තුළින් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරපුම් විදියට ඥානය පහළ වෙලා මේ දේශනාව අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද දවසේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කළුතර දකුණු කළුතර පලාතොට ආසිරි උයනේ පදිංචි කේ.ජී. පාලිකා දමයන්ති මහත්මිය. එතුමිය විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි මොන්සා නම් නගරයේ පදිංචිව සිටියදී මිය පරලෝකීය 2014 වන දිනට වසර 29ක් සම්පූර්ණ වීමේදී හදිසියේදී මිය පරලෝකීය ඩී අමිත මදුසංක ප්‍රනාන්දු ආදරණීය පුතුණුවන්ට පින් අනුමෝදන් කළ දායකත්වයේ දරන්නේ. එමනම් ඒ ආදරණීය පුතුණුවන්ට 2017 නොවැම්බර් 13 වන දින වන විට වසර 3ක් අපිරෙනවා. එමනම් ඒ ආදරණීය පුතුණුවන්ට අපි පින් දෙමු. ඒ පුතුණුවන්ට මෙමන් කිසිදු ආත්ම භාවයක මෙවැනි අකල් මරණයන් වලට පත් නොවේවා. සංසාරේ පරම මනුෂ්‍යාශ්‍රම භුක්ති විඳීමට මේ පින් අනුමෝදන් වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම කළුතර පලාතොට ආසිරි උයනේ පදිංචිව සිටියේ පුතුණුවන්ට පින් දෙන්නේ පාලිකා දමයන්ති ආදරණීය මෑණියනුත්, එවැගේම ඩී.එස්. පීටර් ප්‍රනාන්දු ආදරණීය පියාණන් සහ ඩී. සමිත මදුසංක ප්‍රනාන්දු කියන ආදරණීය සහෝදරයා. ඉතින් මේ පින්වත් පිරිසටත් අපි ආශිර්වාදේ කරනවා. දෙමාපියන් දෙපළටත් සහෝදරයාටත් මේ උතුම් ධර්ම දානයේ මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපේ සියලු ඥාතීන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා සාදු කියා අපි ආශිර්වාදේ කරමු. එමනම් කල්යාණ මිත්‍ර පිරිසක්සේ නෙත් නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ උදාර පින් අනුමෝදන් වේවා. තවත් ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල ශාසනික මෙහෙවරක් මේ නෙත් නාලිකාවට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියලා ප්‍රාර්ථනා කරන ගමන්
අපිත් ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් මේ උදාර පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් සියලු කරදර බාධක නැති කරගෙන නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින්ම කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.